ආයුබෝවන් අපි අද සූදානම් වෙන්නේ අපේ පළවෙනි මාතෘකාව introduction to accounting ගිණුම්කරණය හඳුන්වා දීමේ පාඩම සාකච්ඡා කිරීම සඳහා. කලින් දවසේ මූලික සම්මන්ත්‍රණයේදී අපි කාරණා කීපයක් මතක් කරගත්තා, පැහැදිලි කරගත්තා. අපි මේ උසස් පෙළ සාර්ථක ප්‍රතිඵල ගැනීම පිළිබඳව. අපි මේ කාරණා කීපය නැවත වරක් ඔබට මතක් කරමින් අද අපි අපේ අලුත් මාතෘකාව, ප්‍රධාන මාතෘකාව, මුල්ම මාතෘකාව ගිණුම්කරණය හැඳින්වීම introduction to accounting කියන පාඩම පටන් ගන්නවා. පුතේ මම මුලින්ම කිව්වා ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තවම ප්‍රතිඵල නිකුත් වෙලා නැති වුණාට ඔයාගේ ලැබෙන සාමාන්‍ය ප්‍රතිඵලය කුමක්ද? ඒ ලැබෙන ප්‍රතිඵලය ගැන සතුටු වෙන්න, ආඩම්බර වෙන්න කියලා. ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය උසස් පෙළ ප්‍රතිඵලය තීරණය කරන තීරණාත්මක සාධකය නෙවෙයි. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය වැදගත් වෙන්නේ ඔයාට කැමති විෂය ධාරාව තෝරා ගැනීමට විතරයි. ඒ නිසා ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය තුල තියෙන ඒ සාමාර්ථ ප්‍රමාණය ඒ 7ක් 8ක් 9ක් නොතිබුණොත් ඒ ගැන මොර වෙන්න දෙයක් නැහැ, කඩගාටු වෙන්න දෙයක් නැහැ. ඒක මත ඔයාගේ උසස් පෙළ ප්‍රතිඵලය තීරණය වෙන්නේ නැහැ. ඒකට මම උදාහරණ කීපයක් මරන් වාට පැහැදිලි කළා. ඒ නිසා තමන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ලැබුණාම ඒ ලැබුණු ප්‍රතිඵලය ගැන සන්තෝෂ වෙන්න, ආඩම්බර වෙන්න, ඉදිරියේ හොඳම දේ සිදු වෙන්නේ අපේ ජීවිතයේ ඉදිරියේදී කියලා හිතලා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කරා. ඊළඟ පුතේ මම කිව්වා මේ විෂය ධාරාව තෝරා ගැනීම ගැන සතුටු වෙන්න. අපි මේ ඉන්නේ වාණිජ්‍ය ලෝකයක. හැමතැනම තියෙන ව්‍යාපාර ආයතන. එක පැත්තකින් ෆෝඩ් සිටි වගේ ව්‍යාපෘතිදී ඇති වෙනවා රටේ. දැවැන්ත සංචාරක හෝටල්, දැවැන්ත සාප්පු සංකීර්ණ, පුද්ගලික රෝහල්, බැංකු, මේ වාණිජ්‍ය ලෝකයක් තුළ තමයි අපි ඉන්නේ. මේ හැම තැනකම අපේ විෂය ධාරාව හදාරලා ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය අපේ විෂය ධාරාව හදාරලා ඉදිරියට යන වෘත්තිකයෝ අද මේ විෂය කරුණු අධ්‍යයනය කරන ඔයගොල්ලෝ අනාගත වෘත්තිකයෝ බවට පත් වෙනවා. ආයතනවල අලෙවි කළමනාකරුවෝ මාකටිං ටීම් එකට එකතු වෙනවා. මානව සම්පත් අංශයට එකතු වෙනවා. ගිණුම්කරණ අංශයට එකතු වෙනවා. මේ විවිධ ක්ෂේත්‍රවලට යොමු වුණු රැකියාවල් ගන්නවට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ විෂය ධාරාවෙන් සමස්ත ව්‍යාපාර ලෝකයේම කව වෙනවා. මම උගන්වන්නේ ගිණුම්කරණය පැත්ත. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයන විෂයදී කව වෙනවා. මේ ව්‍යාපාර ආයතන රක්ෂණය, ප්‍රවාහනය, විවිධ මාතෘකා ගොඩාක් වට ආවරණය වෙනවා. වර්තමාන වාණිජ්‍ය ලෝකයේ පිළිබඳ හොඳ දැනුමක් ගන්න පුළුවන් වාට. ඒ වගේම ආර්ථික විද්‍යාව. මේ කරුණු පිළිබඳ අධ්‍යයනය කරන ඔයා අනාගතයේ යම් සමාගමක ප්‍රධාන විධායක නිලධාරී, චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් බවට පත් වෙන්න, CEO, ඒ වගේ තනතුරු වලට යන්න හොඳම සුදුසුෙක් බවට පත් වෙනවා. එහෙමනම් ඒ විදිහේ විෂය ධාරාවක් තමයි ඔයා තෝරගෙන තියෙන්නේ. ඒ සඳහා ආඩම්බර වෙන්න කියලා මම කලින් දවසේ ඔයාට පැහැදිලි කරා. එහෙමනම් පුතේ අපි තවදුරටත් ඉදිරියේදී ඔය පිළිබඳව සාකච්ඡා කරමු. අපිට ඒ සඳහා අවස්ථාව ඕන තරම් තියෙනවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. මගේ අත්දැකීම් මම ඔයත් එක්ක බෙදා ගන්නම්. ඒ වගේම අපි යටතේ අධ්‍යයනය කරපු විෂය කරුණු ඉගෙන ගත්ත දරුවෝ අද විවිධ ව්‍යාපාර ආයතනවල ඉහළ වෘත්තීන්ට යොමු වෙලා තියෙනවා. ඉහළ තනතුරු දරනවා. ඒ අයගේ අත්දැකීම්, ඒ අය පිළිබඳව, ඒ අය ඉගෙන ගත්ත ආකාරය, මේ සියලු කරුණු අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හරි. එහෙනම් පුතේ අපි දැන් අද විෂය කරුණු ටික පටන් ගමු. අපි මගේ පන්තියේදී මම කරන වැඩපිළිවෙල පිළිබඳව පුංචි කරුණු කීපයක් විතරක් නැවත වරක් මම පැහැදිලි කරන්නම්. අපි ඉදිරියේදී ඒ කාරණා එකිනෙක ක්‍රියාත්මක වෙද්දී වාට ඒ පිළිබඳව නැවතත් මම අත්දැකීම පැහැදිලි කිරීම කළ යුතු ආකාරය පැහැදිලි කරන්නම්. පුතේ අපි මුලින්ම අපේ විෂය නිර්දේශයේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා අපිට විෂය එකක සමස්ත විෂය එකක ප්‍රමාණය ආවරණය කිරීම සඳහා අපි නිබන්ධන 24ක් වාට ලබා දෙනවා මම. ඒතකොට නිබන්ධන 24 පන්තියේ
තියරි කරුණු අධ්‍යයනය කිරීම සඳහා නිබන්ධන 24ක්. ඒකෙන් පළවෙනි නිබන්ධනය තමයි මේ පටන් ගන්නෙ introduction to accounting. ගිණුම් කරණය හඳුන්වා දීම. ඒ වගේම වැඩි විස්තර අපි පසුව සාකච්ඡා කරමු. මේ විදිහේ course manual එකක් පාඨමාලා අත්පොතක් වාට ලැබෙනවා. මේ පාඨමාලා අත්පොතේදී අපි කාරණා කීපයක් ගැන අවධානය යොමු කරනවා. ඔයාලට හොඳ දැක්මක් තියෙන්න ඕනේ. ඔයාගේ මේ අනාගත හොඳ වෘත්තියකට පිවිසෙන්න. ඒ සඳහා හොඳ දැක්මක් ඇතුව තමයි අපි මේ වැඩ සියල්ල කරන්න ඕනේ. ඔයාට කෙටි කාලීන අරමුණු තිබිය යුතුයි. දීර්ඝ කාලීන අරමුණු තිබිය යුතුයි. අපි සියල්ල මේ පාඨමාලා අත්පොතේදී පැහැදිලි කරනවා. එතකොට පොතේ මුලින්ම ඔයාට සමර්ථ විෂය නිර්දේශයේ ආවරණය වෙන විදිහට නිබන්ධන 24ක් ලැබෙනවා. ඒකෙන් පළවෙනි පාඩම තමයි introduction to accounting. ගිණුම් කරණය හඳුන්වා දීම. ඊළඟට ඒ සියලු මාතෘකා අධ්‍යයනය කළාන් පසුව ඒ මාතෘකාවල අපි ඉගෙන ගන්න කරුණු වලට අදාළව වාට මෙන්න මේ විදිහේ homework නිබන්ධන මාලාවක් ලැබෙනවා. ඒකෙන් පන්ති අපි සාකච්ඡා කරන විෂය කරුණු වාට homework විදිහට කරන්න. අපි හිතමුකෝ එක දවසක අභ්‍යාස කීපයක් අපි කරනවා කියලා ක්ලාස්රූම් එක තුළදී යම් තියරි කරුණක් වාට පැහැදිලි කරන්න ගණන් කීපයක් අපි හදනවා. අපි අපේ ගණන් හදන විෂයක් නේ ගිණුම් කරන්නේ කියන්නේ. ඒතර එක්තරා තියරි කරුණක් පැහැදිලි කරන්න මම පන්තියේදී ගණන් කීපයක් හැදුවට පසුව වාට ඒක ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ දවසේ පන්තියට එන්න කලින් ප්‍රැක්ටිස් කරන්න homework අභ්‍යාස ලබා දෙනවා. ඉතින් මේ විදිහේ පොඩි ටියුට් එකක් අපි ප්‍රධාන ටියුට් එකට වැඩිය පොඩි ටියුට් එකක් ලැබෙනවා homework නිබන්ධන ලෙස. එහෙනම් පොතේ ප්‍රධාන නිබන්ධන 24ක් ලැබෙනවා. මුළු සිලබස් එකම කවවන විදිහට හැම නිබන්ධනයකටම අදාළව homework තියෙන නිබන්ධනයකුත් ඔයාලට ලැබෙනවා. මේ නිබන්ධනයට ඔයා පිළිතුරු ස්වාධීනව ගෙදරදී ලිව්වට පසුව ඒක සාකච්ඡා කරනවා, අවශ්‍ය උපදෙස් දෙනවා. ඔයාලට අඩුපාඩු වගේ අහන්න පුළුවන්. අපි මේ විදිහේ වැඩපිළිවෙලකට යොමු වෙනවා. එහෙනම් පන්තියේ තියරි කරුණු ටික එහෙම නැත්නම් සමස්ත සිලබස් එක ආවරණය වෙන්න නිබන්ධන 24ක් ඊළඟට homework නිබන්ධන මාලාවක් ලැබෙනවා. homework නිබන්ධන වලට answers පිළිතුරු පත්‍ර ටික ලැබෙනවා. ඒත් එක්ක පොතේ ඊළඟට අපි ප්‍රධාන වශයෙන් අපේ පාඨමාලාවේදී මාස 3ක් ඉගෙන ගත්තට පස්සේ ඒ මාස 3 ඉගෙනගත්ත විෂය කරුණු තහවුරු කරගන්න විභාග මාලාවක් පවත්වනවා. අපි ඒක නම් කරලා තියෙන්නේ skill improvement test set exam කියලා නම් කරලා තියෙනවා. මේ විදිහේ නිබන්ධන මාලාවක් අපි ලබා දෙනවා වාට මේ ඉගෙනගත්තේ විෂය කරුණු ඔයා කොච්චර දුරට හොඳින් ග්‍රහණය කරගත්තද කියලා තහවුරු කරගන්න. ඔයාට තහවුරු කරගන්න ගුරුවරයා ලෙස මට තහවුරු වීමක් ලබා ගන්න. මාස 3 තුරට විභාග පවත්වනවා. මේ විභාග වලදී ආව රැන්ක් කරනවා. ඒ වැඩ පිළිවෙල අපේ තියෙනවා. එහෙනම් පන්තියේ අපි තියරි කරුණු ටික අධ්‍යයනය කරනවා නිබන්ධන 24කින්. ඊළඟ homework නිබන්ධන මාලාවක් ලැබෙනවා. මාස 3 තුරට එක්සෑම් පවත්වනවා. ඊට පස්සේ පොතේ විභාගයේ ආසන්නයේදී අපි විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තියක් හොයාගන්නේ. පන්තිය තුළදී අපි දන්නා උසස් පෙළ විභාගයේදී අපිට ලැබෙන විදිහට papers 20ක් විතර වාට ලියන්න අවස්ථාව සාකච්ඡා කරනවා. ලියන්න අවස්ථාව දෙනවා. අපේ පේපර් එක හැදෙන්නේ පුතේ ප්‍රශ්න පත්‍ර දෙකක් අපිට තියෙනවා. ෆස්ට් පේපර් එකේ පැය 2යි ගත කරන කාලේ පැය 2යි බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා, කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා සමස්ත සිලබස් එකම ආවරණය වෙන විදිහට, කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා සමස්ත සිලබස් එකම ආවරණය වෙන විදිහට. ෆස්ට් පේපර් එක පැය 2යි කාලය. බහුවර්ණ ප්‍රශ්න 30යි, කෙටි ප්‍රශ්න 20යි. සෙකන්ඩ් පේපර් එක පැය 3යි කාලය. ලකුණු 42කින් වෙන් වුණු ප්‍රශ්න 6ක් තියෙනවා. ප්‍රශ්න 5කට අපි උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි, දෙවෙනි ප්‍රශ්නය අනිවාර්යයි, ඊළඟ ප්‍රශ්න 4න් 3කට ලියන්න ඕනේ. ඔක්කොම ප්‍රශ්න 5කට අපි උත්තර ලියන්න ඕනේ. 40 ප්‍රශ්න 5. ෆස්ට් පේපර් එකට ලකුණු 200යි, සෙකන්ඩ් පේපර් එකට 200යි, 400යි. අන්තිමට 4න් බෙදලා ඔයාගේ ප්‍රතිඵලය තීරණය වෙනවා.
එතකොට පුතේ අදින් පටන් අරගෙන අපි අවුරුදු දෙකක් තිස්සේ ලබන දැනුම ඔප්පු කරන්න තියෙන අපිට පැය 5ක කාලයක් විතරයි. පැය 5ක කාලයක් තුළ මේ සියල්ල අපි ඔප්පු කරන්න ඕන. හරි. බලමු අපි අපේ පාඨමාල අත්පොත තුළ වාට මේ නිබන්ධන පළවෙනි අපේ introduction to accounting නිබන්ධනය සහ ඊළඟ පාඨමාල අත්පොත වා ලබාගෙන ඇති. එහෙම නැත්නම් PDF කරලා මේක සයිට් එකේ තියෙනවා. වාට අද පාඩමට අවශ්‍ය පිටු කිහිපය ඒක ඩවුන්ලෝඩ් කරලා මේ දේශනයට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒතර පුතේ අපේ පාඨමාල අත්පොතේ කරුණු ගොඩක් ඉදිරිපත් කරනවා. හැම මොහොතකම මට මතකයි කලින් දවසේදීත් මම මගේ පන්තියට සම්බන්ධ වෙලා ඉහළ ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලා ගැන කතා කරනවා. 2013 අවුරුද්දේ ලංකාවේම පළවෙනියා. එයා ඉගෙන ගත්ත ආකාරය, යාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඒ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කළා. ඒත් එකම ශිෂ්‍යත්වයට අසමත් ඕලෙල් හොඳ ප්‍රතිඵලයක් නැති 2011 අවුරුද්දේ ලංකාවේම 4 වෙනියා පිළිබඳව මම කතා කළා. අවුරුදු 20ක විතර මගේ ගුරු වෘත්ති අත්දැකීම් තුළින් කතා කළ යුතු, සාකච්ඡා කළ යුතු, පැහැදිලි කළ යුතු, ඔබට උපදෙස් ලබා දිය යුතු අවස්ථාවන් බොහෝමයක් තියෙනවා. මම ඒක දැනට ඒකට අවස්ථාව කරගන්නේ නැහැ පුතේ. මගේ වෙබ්සයිට් එකට ඇතුළු වුණොත් බලන්න පුළුවන්. පන්තියේ ආපු දරුවෝ දිස්ත්‍රික්කවල පළවෙනියෝ ලංකාවෙන් පළවෙනි 10 දෙනා අතරට පත් වුණ අය. ආසන්නතම ප්‍රතිඵල ලැබුණු අවුරුද්ද වෙන්නේ 2019 උසස් පෙළ. 2019 අවුරුද්දෙත් දිස්ත්‍රික් පළවෙනියා ඒ වගේම ලංකාවේ මුල් කුසලතා අතරට එක් වුණ අය පිළිබඳව වාට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට අපේ ඇතුළු වුණොත් www.accountingcw.lk. හරි. පුතේ නම් මෙන්න මේ පාඨමාල අත්පොතේ තියෙනවා පිටු අංක 9. වාගම නිබන්ධනය නැත්නම් මේ පාඨමාල අත්පොත නැත්නම් වාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ පිටුව විතරක්. ඊට අදාළව ඒ කොටස ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පිටු අංක 9 දී අපිට දැක්මක් හදා ගන්න. එතකොට පුතේ වා දැන් මේ විෂය ධාරාව හදාරන්න තීරණය කළා. එතකොට අපි උසස් පෙළට ආපුවම විෂය ධාරාවන් ගොඩාක් තියෙනවානේ. ගණිත විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව, වාණිජ විෂය ධාරාව, තාක්ෂණ, කලා විෂය ධාරාවන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ විෂය ධාරාවන් වාගේ යාළුවෝ තවත් සාමාන්‍ය පෙළ හිටපු වාගේ හිතමිතුරන් යාළුවෝ එකිනෙක විෂය ධාරාවන් තෝරගන්න. ඒත් අපිට යම්කිසි දැක්මක් තියෙන්න ඕනේ එහෙමනම්. අපේ ජීවිතේ දිනන්න නම් අපිට දැක්මක් තියෙනවා. તો මම පිටු අංක 9 ඔයාලට දැක්මක් හදලා දෙන්න. ඔයා මේ දැක්ම තුළ තමයි ජීවත් වෙන්න ඕනේ. ඔයා මේ දැක්ම තුළ තමයි මේ අධ්‍යාපනය ලබන්න ඕනේ. එහෙනම් මොකක්ද ඔයාගේ දැක්ම? විෂන් එක කුමක්ද විය යුත්තේ? ඔයා උසස් පෙළ ඉතා හොඳින් අධ්‍යයනය කරලා විශිෂ්ට ලෙස සමත් වෙලා මොකක්ද ඔයාගේ දැක්ම? අපි මේ මොන විෂය ධාරාවකටත් පුතේ අපේ දැක්ම වෙන්න ඕන කුමක්ද? මේ සමාජයට යහපත් මේවරක් කරන පුරවැසියෙක් බවට පත් වෙන්න. ඒකනේ අපේ දැක්ම වෙන්න ඕන. සමහර අය වෛද්‍යවරු බවට පත් වේ. සමහර අය ඉංජිනේරු බවට පත් වේ. අපේ විෂය ධාරාවේ ඔයා ගණකාධිකාරිවරයෙක් බවට පත් වේ. අලෙවි කළමනාකරුවෙක් බවට පත් වේ. එහෙම නැත්නම් වෙනත් විෂය ධාරාවක ඒ තනතුරු වෘත්තීන් වලට පිවිසේ. සමහර විට ඔයා ගුරු වෘත්තියට අනාගතේ යොමු වෙයි. මොන වෘත්තියක් කළත් ඔයා මේ සමාජයට යහපත් මෙහෙවරක් කරන වෘත්තියකටයි අපි යොමු වෙන්න ඕනේ. සමාජයට මේ යහපත් මෙහෙවරක් කරන වෘත්තියකට වට යොමු වෙන්න නම් ඔයාට හොඳ දැනුමක් අධ්‍යාපනයක් තිබිය යුතුයි. දැන් කවුරු හරි ඇවිල්ලා ඔයාව එකගෙන යන්නේ නැහැ. යමු අපේ කම්පැනි එකේ ගණකාධිකාරිවරයා මොකට ඔයාව පත් කරන්නම් කියලා කවුරුත් ඇවිල්ලා එහෙම එකගෙන යන්නේ නැහැ නේ ඔයාව. ඔයා ක්වොලිෆිකේෂන් ටික එකතු කර ගන්න ඕනේ. ඒ සඳහා තමයි මේ අධ්‍යාපනය ලබන්නේ. අධ්‍යාපනය අපි හොඳින් ලබලා හොඳ වෘත්තියකට පිවිසීම, හොඳ යහපත් පුරවැසියෙක් බවට පත් වීම වගේ අදිෂ්ඨානය කරගත්තොත් අනිත් දේවල් පුතේ නිකම්ම ලැබේ. හොඳ වෘත්තියකට පිවිසීම අරමුණු කරගෙන වැඩ කළොත් හොඳ ඉපීමක්
අතට යම් කිසි මුදලක් වැඩිපුර හම්බ වීම. අපි මුදල් වෙනුවෙන් නෙමෙයි හැමදේම කරන්නේ. මුදල් නම් එක නෙවෙයි. නමුත් ජීවිතේ සාර්ථක ජීවිතයක් ගත කරන්න අපිට මුදල් අත්‍යවශ්‍ය කාරණයක්. නැත්නම් අද අම්මා තාත්තා ඔයා වෙනුවෙන් මහන්සි වෙනවා. ඔයාට උගන්වනවා. ඔයාට විය පැහැදම් කරනවා. අනාගතයේ දවසක අම්මා තාත්තව ඔයාට බලා ගන්න දවසක් එනවා. එදාට ඒ දේවල් ඔයාට ඉටු කරන්න බැරි වෙයි අතේ මුදල් නැත්තම්. ඔයා උසස් පෙළ දරුවෙක් අපි හිතමු අනාගතේ ඔයා වෙනම පවුල් ඒකකයක් බවට පත් වෙනවා. අන්න එදාට වාගේ පවුල් ඒකකයේ අවශ්‍යතාව ටිකවත් ඉටු කරගන්න බැයි නම් හිතේ තිබුණත් අම්මා තාත්තා වෙනුවෙන් ඒගොල්ලෝ බලා ගන්න මේ සමාජයේ හොඳ වෘත්තික නියලුම් නැත්තම් ඒගොල්ලෝ බලා ගන්න රැකවරණය ලබා දෙන්න වට හැකියාවක් නැති වෙලා යනවා. ඒ හොඳ වෘත්තියකට අපි යොමු වෙන්න ඕනේ. හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්න ඕනේ. ඒක තමයි අපේ දැක්ම වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි ලියා ගමු පිටු අංක 9 දැක්ම විෂන් එක. අපි ලියමු මෙහෙම. එතන රූල් කීපයක්ම තියෙනවා. රූල් බොහොම පැහැදිලිව ලියා ගන්න නිසා රූල් දෙකක් තුනක් රූල් තුනක් විතර අතහැරලා ලියන්න පටන් ගන්න. හරි. අතිශය වැදගත් කාරණේ. ඔයාට හොඳ දැක්මක් තිබිය යුතුයි. අපි ලියා ගමු පුතේ. සාර්ථක වෘත්තියකට පිවිස සාර්ථක වෘත්තියකට පිවිස සමාජයට ඵලදායී මෙහෙවරක නිරත වන සාර්ථක වෘත්තියකට පිවිස සමාජයට ඵලදායී මෙහෙවරක නිරත වන යහපත් පුරවැසියෙකු වීම. සාර්ථක වෘත්තියකට පිවිස සමාජයට ඵලදායී මෙහෙවරක නිරත වන යහපත් පුරවැසියෙකු වීම. ඒක තමයි වාගේ දැක්ම. සාර්ථක වෘත්තියකට පිවිස සමාජයට ඵලදායී මෙහෙවරක නිරත වන යහපත් පුරවැසියෙකු වීම. හරි. එහෙනම් පුතේ එතෙන්ට යන්න නම් ඔයාගේ කෙටි කාලීන අරමුණක් තියෙනවනේ දිග් කාලීන අරමුණ තියෙනවා. මොනවද ඔයාගේ ළඟම තියෙන අරමුණ? උතෙන්ට යන්න නම් කඩේන් කීපයක් පහු කරන්න එපා. ඔයාගේ ළඟම තියෙන අරමුණ මොකක්ද ඊට වෙන්න ඕනේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔයා ඔයාගේ ළඟම තියෙන අරමුණ වෙන්න ඕනේ කොහොමද? 2023 උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත්ව සරසයි වරම් ලබා ගැනීම. ඒක තමයි ඔයාගේ කෙටි කාලීන අරමුණ. හොඳ වෘත්තියකට පිවිස යහපත් පුරවැසියෙකු වෙන්න නම් කෙටි කාලීන අරමුණ වෙන්න ඕනේ පුතේ. 2023 උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වෙලා සරසයි වරම් ලබා ගැනීම. ඊට පස්සේ දිගු කාලීන අරමුණ. මම දිගු කාලීන අරමුණ වලට කොටස් දෙකකට බෙදලා දෙනවා. එකක් තමයි ජාතික විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීම. ජයවර්ධන විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය වගේ මේ විෂය ධාරාවෙන් අපි විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා උපාධිය ලබා ගන්න ඕනේ. මේ තරංකාරී අධ්‍යාපන රටාව තුළ ඒක විතරක් මදි. තවත් වාට දිග් කාල අරමුණක් තියෙනවා. මොනවද ඒ? වෘත්තීය ආයතන වල විභාග වලින් සමත් වෙන්න ඕනේ. වරලත් ගණකාධිකාරී ආයතනය, CIMA, Chartered Institute of Management Accountant, ඒ වගේම AAT ආයතනය, Association of Accounting Technicians of Sri Lanka, නැත්නම් Institute of Certified Management Accountants of Sri Lanka, මේ වගේ ආයතනවල වෘත්තීය සුසුකම් ගන්නවා. ඔයාගේ නමට යටින් අකුරු ටිකක් එකතු කර ගන්න ඕනේ. දැන් නමට මුලින් අකුරු හැමෝටම තියෙනවනේ. නමට යටින් පුළුවන් තරම් අකුරු එකතු කරන්න, ක්වොලිෆිකේෂන් එකතු කරන්න ඕනේ. අන්න එතකොට ඔයාට හොඳ වෘත්තියකට පිවිසෙන්න වාට සුසුකම් ටික සපුරා ගන්න පුළුවන්. එමනම් පුතේ වාගේ දිග් කාලීන අරමුණු ජාතික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගැනීම, වෘත්තීය ආයතන වලින් වෘත්තීය විභාග වලින් සමත් වේ. කෙටි කාල අරමුණ උසස් පෙළ විභාගයෙන් 2023 උසස් පෙළ විභාගයෙන්
ඉහළින් සමත්ව සරසවි වරම් ලබා ගැනීම. හරි. අපි ලියාගමු පුතේ එහෙමනම් දික්කාණ අරුණ යටතේ ජාතික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගැනීම. ජාතික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගැනීම. ජාතික විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගැනීම. හරි. ඊළඟ කාරණේ දික්කාණ අරමුණ යටතේ ඊළඟ කාරණේ වෘත්ති අධ්‍යාපන ආයතනයක සුදුසුකම් සපුරා ගැනීම. වෘත්ති අධ්‍යාපන ආයතනවල සුදුසුකම් සපුරා ගැනීම. වෘත්ති අධ්‍යාපන ආයතනවල සුදුසුකම් සපුරා ගැනීම. වෘත්ති අධ්‍යාපන ආයතනවල සුදුසුකම් සපුරා ගැනීම. හරි. කෙටි කාල අරමුණ යටතේ ලියා ගන්න. 2023 උසස් පෙළෙන් 2023 උසස් පෙළෙන් විශිෂ්ට ලෙස සමත්ව 2023 උසස් පෙළෙන් විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් ලබා ගැනීම. 2023 උසස් පෙළෙන් විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් ලබා ගැනීම. හරි. පුතේ තවත් බොහෝ දේවල් මේ කෝස් මැනුවල් එකේ තියෙනවා. පන්තියේ වැඩපිළිවෙල පිළිබඳව තියෙනවා. සිලබස් එක මේක ඇතුළත් කරලා තියෙනවා. අපි මේක ඒ සියල්ල සාකච්ඡා කරන්න අවස්ථාව කරගන්න නැතුව ඉමු. මොකද අපි දැන් අද අපේ පාඩම පටන් ගන්න ඕන නිසා. හරි. අපි පාඩමේ විෂය එකක අතර මුල්ම එකකේ තමයි පුතේ introduction to accounting. ගිණුම්කරණය හැඳින්වීම. අපි දැන් ගිණුම්කරණය හැඳින්වීම මාතෘකාව පළවෙනි ටියුට් එක ගමු. නැවතත් මම කියනවා අට නිබන්ධනේ නැත්නම් මේ නිබන්ධනය අට PDF කරලා ඇතුළත් කරලා තියෙනවා වෙබ්සයිට් එකේ. ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. බලමු අපි එහෙමනම් අපේ පළවෙනි මාතෘකාව introduction to accounting. අපිට දෛනික ජීවිතයේදී විවිධාකාරයේ ආයතන හමු වෙනවා. සමහර ආයතන තනි පුද්ගලයෙක් කරන ව්‍යාපාර, තනි වෙළඳ ව්‍යාපාර. තව සමහර ඒවා කීප දෙනෙක් එකතු වෙලා කරන ව්‍යාපාර, හවුල් ව්‍යාපාර. එහෙම නැත්නම් සීමිත සමාගම්. එහෙම නැත්නම් ලාභ අරමුණක් නැති මරණාධාර සමිති, ක්‍රීඩා සමාජ. මේ ආකාරයේ මේ දෛනික ජීවිතය තුළදී අපිට ආයතන හා සංවිධාන අතිවිශාල ප්‍රමාණයක් හඳුනා ගන්න ලැබෙනවා. මේ සෑම ආයතනයක්ම පවත්වාගෙන යාමේදී ඒ ආයතනයේ ආශ්‍රිතව විවිධාකාරයේ තීරණ ගන්න සිදු වෙනවා. ඕනම ආයතනයක් සම්බන්ධයෙන් තීරණ ගන්න සිදු වෙනවා. උදාහරණයක් ලෙස අපි කිව්වොත් යම් ව්‍යාපාර ආයතනයක මුදල් ආයෝජනය කරන ලද ආයෝජකයාට තමන්ගේ ආයෝජනයට ප්‍රතිලාභ ලැබිලාද නැද්ද කියන එක පිළිබඳව තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම කළමනාකරුවන්ට ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමේදී තීරණ ගන්න සිදු වෙනවා. සෑම ආයතනයකම තීරණ ගැනීම අවශ්‍යයි. මේ තීරණ ගන්න පුතේ අපිට අවශ්‍ය වෙනවා තොරතුරු. ඒ තොරතුරු සම්පාදනය කරන විෂය තමයි අපි හඳුනාගන්නේ ගිණුම්කරණය කියලා. එහෙනම් මොකක්ද ගිණුම්කරණයේ අරමුණ බවට පත් වෙන්නේ? තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. දැන් කල්පනා කරන්න ගමක තියෙන පොඩි කඩයක්. ගමක තියෙන පොඩි කඩේ පවත්වාගෙන යාමේදී මුදලාලි විවිධාකාරයේ තීරණ ගන්නවා. මුදලාලි මේ තීරණ ගැනීම සඳහා මුදලාලිට තොරතුරු අවශ්‍යයි. නමුත් ඒ තොරතුරු සම්පාදනය කරලා දෙන්න ගමේ කඩේ විධිමත් ගිණුම්කරණයක් නැහැ. අපි දැන් කියවනේ ගිණුම්කරණය මගින් කරන්නේ තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම කියලා. නමුත් ගමේ කඩේ තීරණ ගන්නවා, තොරතුරු ඒ සඳහා භාවිතා කරනවා. නමුත් තොරතුරු සම්පාදනය කළ දෙන්න විධිමත් ගිණුම්කරණයක් ගමේ කඩේ නැහැ. එහෙම වෙන්න හේතු වෙන්නේ පුතේ
ගමේ කඩේ කියන්නේ පොඩි ව්‍යාපාර සංවිධානයක් නේ. පොඩි ආයතනයක්. කඩේ සීමාවල් ටික මුදලාලිට පේනවා. මුදලාලි කඩේමයි ජීවත් වෙන්නේ. මුදලාලිගේ ජීවිතේ සමානයි කඩේ. උදේ පාන්දර කඩේට එන අවස්ථාවේ සිට හවස 6ට 4ට කඩේ වහනකම් මේ කඩේ සිදුවන සියලු සිදුවීම් යාට පේනවා, දකිනවා, අත්දැකීම තියෙනවා. ඒ නිසා මුදලාලි තීරණ ගන්නවා. මුදලාලිට තොරතුරු අවශ්‍යයි. ඒ තොරතුරු මුදලාලිගේ ඇඟට දැනෙනවා. ඒ තොරතුරු සම්පාදනය කරන්න දෙන්න ගමේ කඩේ ගිණුම් කරණයක් ඕනේ නැහැ. විධිමත් ගිණුම් කරණයක් අවශ්‍ය නැහැ. නමුත් ගමේ කඩේත් අපිට ගිණුම් කරණය කියන විෂය යොදා ගන්න පුළුවන්. නමුත් මහා පරිමාණ බිලියන ගාණක් ආයෝජනය කරන හේලිස් සමූහ ව්‍යාපාරය, හේමාස් සමූහ ව්‍යාපාරය, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, බ්‍රැන්ඩෙක්ස් ඇඟලු කර්මාන්තශාලා, ඒ වගේ මහා පරිමාණ ආයතනවල තීන්දුව తీරන ගැනීම සඳහා තොරතුරු අවශ්‍යයි. ගමේ කඩේ වගේම තොරතුරු අවශ්‍යයි. නමුත් එවැනි ව්‍යාපාරවල තොරතුරු සම්පාදනය කරන්න විශේෂ විෂයක් අවශ්‍ය වෙනවා. මොකද මහා පරිමාණ ව්‍යාපාරයක් නිසා, ආයෝජන දෙවන්ත නිසා අර එක් පුද්ගලයෙකුට තීරණ ගැනීම සඳහා තොරතුරු එයාට දැනෙන්නේ නැහැ. නිසා යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. එහෙනම් පුතේ මොකද්ද මේ ගිණුම් කරණය කියන්නේ? තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කරන විෂය. ගිණුම් කරන ඒකකයක් පිළිබඳව ගිණුම් කරන ඒකකයක් කියන්නේ සීමිත සමාගමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. තනි පුද්ගලෙක් කරන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. රාජ්‍ය දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක්, මේ ඕනම තැනක්. ගිණුම් කරන ඒකකයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සංනිවේදනය කරන විෂය තමයි අපි සලකන්නේ පුතේ ගිණුම් කරණය කියලා. හරි. එන වාගේ නිබන්ධන කෙරෙහි අවධානය යොමු කරන්න පිටු අංක 3 ගිණුම් කරණය සහ එහි අවශ්‍යතාවය. තනි වෙළඳ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමිත සමාගම්, ක්‍රීඩා සමාජ, මරණාදාන සමිති යනාදී සෑම ආයතනයකම ඇල්මැති පාර්ශවයන් විවිධ තීරණ ගැනීමට සිදු වේ. නිදසුනක් ලෙස ආයෝජකයන් ආයෝජන නිමිත ප්‍රතිලාභ ලැබෙද තිබේද යන්න තීරණය කිරීම. කළමනාකරුවන් සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වී තිබේද යන්න තීරණය කිරීම. මෙම තීරණ ගැනීමට තොරතුරු අවශ්‍ය වන අතර එම තොරතුරු සම්පාදනයේ නිරත වන විෂය ගිණුම් කරණය ලෙස හැඳින්වේ. පොතේ හයිලයිට් කරන්න තොරතුරු සම්පාදනයේ නිරත වන විෂය. තොරතුරු සම්පාදනයේ නිරත වන විෂය. හරි. එවනම් ඔයාලට ලියා ගන්න පුළුවන් ගිණුම් කරණය කියන්නේ කුමක්ද කියලා. උතන තියෙනවා බලන්න පුතේ පිටු අංක 3 15 ගිණුම් කරණය යනු ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමත්ත ක්‍රියාවලිය ගිණුම් කරණයයි. ආර්ථික තොරතුරු සැපයීමේ සමත්ත ක්‍රියාවලිය ගිණුම් කරණයයි. හරි. ඔයාලට පැහැදිලි මොකක්ද අපේ ගිණුම් කරණයෙන් ඉටු වෙන්නේ කියලා. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය තමයි ගිණුම් කරණය කියන්නේ. කොහොමද මේ තොරතුරු සංනිවේදනය කරන්නේ? ගිණුම් වාර්තා හදලා, accounting reports හදලා.
එහෙනම් අපි ඉදිරියට ඉගෙන ගන්න කුමක්ද? ව්‍යාපාර ආයතනයට අදාළව ගිණුම් වාර්තා හදන්නේ කොහොමද කියලා තමයි වාට ඉදිරි පාඩම් වල උගන්වන්නේ. උසස් පෙළ පේපර් එකේ මොනවද තියෙන්නේ? ව්‍යාපාර ආයතන වල ගිණුම් වාර්තා හැදීමේ දැනුමට අදාළව තමයි අපේ පේපර් එක ඉදිරිපත් වෙන්නේ. කලින් මම කියපු විදිහට ප්‍රස් පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න 30යි, කෙටි ප්‍රශ්න 20යි මොනවා පිළිබඳවද? ගිණුම් වාර්තා සකස් කිරීම පිළිබඳව. සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සමාගමක ගිණුම් වාර්තා හදන්න දෙනවා. හවුල් ව්‍යාපාරික ගිණුම් වාර්තා හදන්න ගානක් තියෙනවා. ලාභරුණක් නැති ගමේ මරණාධාර සමිතියේ ගිණුම් වාර්තා හදන හැටි අභ්‍යාසයක් තියෙනවා අපිට. ওই දැනුමෙන් තමයි අපේ පේපර් එක හැදෙන්නේ. එහෙනම් අපි හඳුනාගත්ත දැන් මොකක්ද අපේ ගිණුම් කරන විෂය කියන්නේ කොහොමද? ඇල්මක් දක්වන පාර්ශවයට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ වන ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය තමයි අපි ගිණුම් කරන ලෙස හඳුනගන්නේ. එහෙනම් උසස් පෙළ විභාගය අපිට නිතරම අහනවා ගිණුම් කරන විෂය අරමුණ කොහොමද කියලා. අපිට මේ අපේ විෂය ගණන් හදන විෂයක්. ගිණුම් වාර්තා සකස් කිරීම පිළිබඳව අපි ඉගෙන ගන්න. ගිණුම් වාර්තා සකස් කිරීම පිළිබඳව අපි ඉගෙන ගත්තට අපේ පේපර් එකේ ගණන් හදන ඒවා විතරක් නෙමෙයි තියරි ප්‍රශ්නක් තියෙනවා. එහෙනම් ගොඩක් අවුරුදු වල අපේ බහුවර්ණ ප්‍රශ්න පටන් ගන්නනේ. අපේ ෆස්ට් පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවනේ. 30 පළවෙනි ප්‍රශ්නේ හැමදාම වගේ පටන් ගන්නෙ මේ ගිණුම් කරන හැඳින්වීම නිබන්ධනට දාලා ප්‍රශ්නයක් ඇතුළත් කරලා. ඒකේ නිතරම අවුරුදු කීපයකම තිබිලා තියෙනවා ගිණුම් කරන විෂයේ මූලික අරමුණ කුමක්ද? ගිණුම් කරන විෂයේ මූලික අරමුණ කුමක්ද? එහෙමනම් ඔයා දැන් පැහැදිලි කරගත්තේ ආකාරයට වගේ ටියුට් එකේ ලියාගත්තේ ආකාරයට ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීමේ සමත්ත ක්‍රියාවලිය ගිණුම් කරණයයි. ඒක තමයි ගිණුම් කරණය කියන්නේ. එන අරමුණ මොකක්ද? ගිණුම් කරන ඒකකයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීම. වචන දෙකකින් කිව්වොත් කෙටි සටහනක් ලෙස මොකද්ද ගිණුම් කරන විෂයේ අරමුණ? තොරතුරු සැපයීම. කොහොමද තොරතුරු සැපයන්නේ? ගිණුම් වාර්තා හදලා. ආයතනය පිළිබඳව ගිණුම් වාර්තා හදලා තමයි තොරතුරු සැපයන්නේ. ගිණුම් කරන විෂයේ මූලික අරමුණ තොරතුරු සැපයීම. මොකටද තොරතුරු සැපයන්නේ? තීරණ ගැනීම සඳහා. කාටද? ගිණුම් කරන ඒකකයේ පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයට. එහෙනම් පිටුවක 3 5 අපි ලියා ගමු පුතේ මනාව. ගිණුම් කරන විෂයේ මූලික අරමුණ කුමක්ද කියලා ලියා ගමු. ගිණුම් කරන ඒකකයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම. හරි. එහෙනම් ගිණුම් කරන්නේ මූලික අරමුණ කුමක්ද කියලා විභාගයේ උසස් පෙළ පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න අතර බොහෝ විට පළවෙනි ප්‍රශ්න ලෙස අවුරුදු ගණනාවකම ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් වාට අපේ විෂය ගැන පොඩි අවබෝධයක් මොකක්ද මේ කරන්න යන්නේ? මොනවද අපි ඉගෙන ගන්න යන්නේ පිළිබඳව පොඩි අවබෝධයක් ලැබුණා. අපේ ගිණුම් කරන විෂයෙන් කරන්නේ කුමක්ද? ව්‍යාපාර ආයතනයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. කොහොමද තොරතුරු සැපයන්නේ? ගිණුම් වාර්තා හදලා. අපි ලබා ගන්න දැනුම දැනුම ලබා දෙන්නේ කුමක් පිළිබඳවද? ගිණුම් වාර්තා සකස් කිරීම පිළිබඳව. අපේ පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, සෙකන්ඩ් පේපර් එකේ ප්‍රධාන ගණන්. ඒ සියල්ල ඇතුළත් වෙන්නේ මොනවට අදාළවද? මේ ගිණුම් වාර්තා සකස් කිරීම. ඍජුවේ ගිණුම් වාර්තා සකස් කරන්න තියෙනවා සෙකන්ඩ් පේපර් එකේ.
ඒ ආශ්‍රිත දැනුමින් ප්‍රශ්න තියෙනවා. ෆස්ට් පේපර් එක පුරාවටම බහුවර්ණ 30යි, කෙටි ප්‍රශ්න 20යි මුළු සිලබස් එකම කවර් වෙන විදිහට. හරි. එහෙනම් පුතේ දැන් අපිට පැහැදිලි අපි මේ කතා කරපු අපේ සාකච්ඡාව තුළ ගිණුම් කරන ඒකකයක් කියලා වචනයක් පාවිච්චි කළා. ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියලා සඳහන් කළා. ආර්ථික තොරතුරු කියලා සඳහන් කළා. මොනවද මේවැයේ තේරුම? අපි අවධානය යොමු කරමු අපේ නිබන්ධනයේ පිටු අංක 4. ඇල්මක් දක්වන පාර්ශ්වයන්. ඇල්මක් දක්වන පාර්ශ්වයන්. මොනවද කවුද මේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියන්නේ? අපි කිව්වා විශේෂ අරමුණ වෙන්නේ තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. කොහොමද තොරතුරු සපයන්නේ? ගිණුම් වාර්තා හදලා. මේ ගිණුම් වාර්තා අධ්‍යයනය කරලා ඒවෙන් ප්‍රොජෙක්ට් ගන්න කණ්ඩායම තමයි මේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියලා අපි කියන්නේ. ගිණුම් වාර්තා වල තොරතුරු පරිශීලනය කරමින් විවිධාකාරයේ තීන්දුව తీරන ගන්න අය තමයි අපි කියන්නේ ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා. එහෙනම් අපේ නිබන්ධනයේ පිටු අංක 4 තියෙනවා ඇල්මක් දක්වන පාර්ශවයන් කවුරුන්ද කියලා. එහෙනම් බලන්න ඇල්මක් දක්වන පාර්ශවයන් ලියාගමු අපි ඇල්මක් දක්වන පාර්ශවයන් ගිණුම් කරන තොරතුරු මත ආර්ථිකමය තීරණ ගන්නා ගිණුම් කරන තොරතුරු මත ආර්ථිකමය තීරණ ගන්නා පුද්ගලයන් හෝ ආයතන වින්න අදහස් වේ. ගිණුම් කරන තොරතුරු මත ආර්ථිකමය තීරණ ගන්නා පුද්ගලයන් හෝ ආයතන වින්න අදහස් වේ. හරි. ඊතර පුතේ මේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියන්නේ කවුද? ආයතනයේ අයිතිකරු වෙන්න පුළුවන්. කළමනාකරුව වෙන්න පුළුවන්. බැංකුව වගේ මූල්‍ය ආයතන වෙන්න පුළුවන්. සේවකයෙක් වෙන්න පුළුවන්. ගැනුම්කරුවෙක්, සැපයුම්කරුවෙක් වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්. මේ හැමෝම අර ගිණුම් වාර්තා දිහා බලලා තීන්දුව తీරන ගන්න. එහෙනම් ගිණුම් කරන තොරතුරු මත ආර්ථිකමය තීරණ ගන්නා ආයතන හා පුද්ගලයන් අපි කියනවා ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා. ඊළඟ දෙවෙනුව අපිට තියෙනවා පුතේ ගිණුම් කරන ඒකකය කියන්නේ කුමක්ද? අපි ගිණුම් තැබීම සඳහා පදනම් කරගන්නා ඒකකය. ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එක්කෙනෙක් කරන ව්‍යාපාරයක්, තනි පුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. දෙතුන් දෙනෙක් එකතු වෙලා කරන ව්‍යාපාරයක්. සීමිත සමාගමක්, හේලිස් වගේ සීමිත සමාගමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය සංස්ථාවක් වෙන්න පුළුවන්. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වෙන්න පුළුවන්. ගමේ මරණාධාර සමිතිය වෙන්න පුළුවන්. රජය වෙන්න පුළුවන්. මේ ඕනම ඒකකයක් අපි නම් කරනවා ගිණුම් කරන ඒකකයක් කියලා. ඕනම ආයතනයක්, ඕනම සංවිධානයක් ගිණුම් කරන ඒකකයක් ලෙස අපි හඳුනා ගන්නවා. එහෙම නැත්නම් ගිණුම් කරන ඒකක ලෙස ගන්න පුළුවන් යම් ක්‍රියාකාරකමක්. හිතන්න පාසලක ක්‍රීඩා උත්සවයේ ක්‍රීඩා උත්සවය පිළිබඳව අපිට ගිණුම් වාර්තා හදන්න පුළුවන්. ක්‍රීඩා උත්සවයට අදාළව මුදල් කීයක් ලැබුණාද, කීයක් වියදම් කළාද, මොන පරමාර්ථ වෙනින්ද වියදම් කළේ? ක්‍රීඩා උත්සවයේ අවසානයේ පොඩි ගිණුම් වාර්තාවක් හදලා ඉදිරිපත් කරන්න පුළුවන්. පාසලේ වාණිජ්‍ය සංගමයක් පිටව ගත්තොත් හැම පාසලකම දැන් පාසල් ගියාම කොමර්ස් සොසයිටි එකක් පිටව ගන්නවා. ඒකෙන් වාණිජ්‍ය දිනයක් කරනවා කොමර්ස් ඩේ එක. ඒ කොමර්ස් ඩේ එක කියන ක්‍රියාකාරකමේ සම්බන්ධයෙන් ගිණුම් වාර්තාවක් හදන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපිට ගිණුම් වාර්තාවක් හදන්න පුළුවන්. එහෙනම් මොකද්ද ගිණුම් කරන ඒකයක් කියලා අපි හඳුනගන්න. ගිණුම් කරන ඒකකය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. පුද්ගලයෙකුට අදාළව ගිණුම් වාර්තා හදන්න පුළුවන් අපිට. පුද්ගලයෙක්ගේ ආදායම වියදම, පුද්ගලයෙක්ගේ ලැබීම් ගෙවීම් ගිණුම් වාර්තාවක් හදන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන්, රජයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක්, ව්‍යාපාර සංවිධානයක් ඕනම කටයුත්තක් ගිණුම් කරන ඒකකයක් විය හැකියි.
මේ ඕන තැනක අපිට ගිණුම් වාර්තා හදන්න පුළුවන්. අපේ ගෙදර අපේ ගේ සම්බන්ධයෙන් අපිට අපේ නිවසේ ආදායම වියදම තාත්තගේ වැටුප කීයක් ලැබෙනවද මොනවටද ඒවා වියදම් කරේ අන්න ගිණුම් වාර්තාවක් හැදුවේ. අපේ නිවස ගිණුම් කරන එකක් ලෙස අපිට ගන්න පුළුවන්. එහෙනම් ගිණුම් තැවීම සඳහා පදනම් කර ගන්නා ආර්ථික ඒකකය අපි කියනවා ගිණුම් කරන ඒකකයක් කියලා. එහෙනම් අපි ලියාගමු ගිණුම් කරන ඒකකයක් කියන්නේ කොහොමද කියලා. බලන්න ගිණුම් කරන ඒකකයක් කියන්නේ කොහොමද කියලා අපි ලියාගමු. පිටු අංක 4 තියෙනවා. පුද්ගලයෙක් රජයක් ව්‍යාපාරයක් ව්‍යාපාර සංවිධානයක් හෝ වෙනත් ඕනෑම කටයුත්තකි හරි දැන් එහෙනම් පුතේ නැවතත් අපේ ගිණුම් කරන විෂයේ නිර්වචනය කොහොමද? අපි ගිණුම් කරන විෂයේ නිර්වචනය ලෙස හඳුනාගත්තේ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තිගින ගැනීම සඳහා ගිණුම් කරන ඒකයට අදාළ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට පුතේ අපි හඳුනා ගන්නවා ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියන්නේ කවුද? අපි හදන ගිණුම් වාර්තා දැස බැලීමෙන් තීරණ ගන්නා පුද්ගලයෝ නැත්නම් ආයතන. ඊළඟට අපි කිව්වා දැන් ගිණුම් කරන ඒකකය කියන්නේ කොහොමද? පුද්ගලයෙක්, රජයක්, ව්‍යාපාරයක්, ව්‍යාපාර සංවිධානයක් ඕනම කටයුත්තක් සම්බන්ධයෙන් අපිට ගිණුම් වාර්තා හදන්න පුළුවන්. අපේ නිර්වචන ඊළඟට තියෙනවා වචනයක් ආර්ථික තොරතුරු කියලා. ඉතින් අපි පිටු අංක 4 හඳුනා ගමු මොනවද මේ ආර්ථික තොරතුරු? අපි ආර්ථික තොරතුරු ලෙස හඳුනාගන්නේ යම් ගිණුම් කරන ඒකයට අදාළව මූල්‍යම ලෙස ප්‍රකාශ කළ හැකි තොරතුරු. අපේ ගිණුම් වාර්තාවල බොහෝ විට තියෙන මොනවද? මුදලින් ප්‍රකාශ කළ හැකි තොරතුරු. ලංකාවේ ගිණුම් වාර්තා හදනකොට තියෙන්නේ රුපියල් වලින් ප්‍රකාශ කළ හැකි ඒවා. ඇමරිකාවේ ගිණුම් වාර්තා ගත්තොත් එහෙම ඩොලර්ස් වලින් ප්‍රකාශ කරන ඒවා. ඒත් මුදල් ඒකකේ. ජපානයේ යෙන්, එංගලන්තයේ ස්ටර්ලින් පවුන්ඩ් එකිනෙක රටේ මුදල් ඒකකයෙන් ප්‍රකාශ කරන ඒවා තමයි අපි ආර්ථික තොරතුරු ලෙස හඳුනගන්නේ. එහෙනම් අපි ලියාගමු පිටු අංක 4 ආර්ථික තොරතුරු කියන්නේ කොහොමද කියලා. එහෙනම් බලන්න ආර්ථික තොරතුරු කියලා හඳුනගන්නේ අපි ගිණුම් කරන ඒකකයකට අදාළව වන මූල්‍යමය තොරතුරු මින් අදහස් වේ. ගිණුම් කරන ඒකකයකට අදාළ වන මූල්‍යමය තොරතුරු මින් අදහස් වේ. ලියා ගන්න උදාහරණ. ව්‍යාපාරයේ ගිණුම් වර්ෂයක ලාභය රුපියල් ලක්ෂ 2කි. ව්‍යාපාරයේ ගිණුම් වර්ෂයක ලාභය රුපියල් ලක්ෂ 2කි. ව්‍යාපාරයේ ගිණුම් වර්ෂයක ලාභය රුපියල් ලක්ෂ 2කි. ඊළඟට ලියන්න ව්‍යාපාරයේ මුළු වත්කම් ඊළඟ රෝලේ ව්‍යාපාරයේ මුළු වත්කම් මිලියනයකි. ව්‍යාපාරයේ මුළු වත්කම් මිලියනයකි. හරි. right ඊළඟ පුතේ අපි හඳුනා ගන්නවා බලන්න. දැන් අපි කිව්වා ව්‍යාපාර ආයතනයක තීරණ ගැනීම සඳහා අපිට වැදගත් වෙනවා ආර්ථික තොරතුරු. ඒ තොරතුරු සංනිවේදනය කිරීම තමයි ගිණුම් කරන්නේ වගේට වෙන්නේ. ආර්ථික තොරතුරු මුදලින් ප්‍රකාශ කළ හැකි ඒවා.
රුපියල් වලින් ප්‍රකාශ කරන ඒවා. නමුත් අපිට ව්‍යාපාර ආයතනයක තීන්දුව తీරන ගන්න රුපියල් වලින් ප්‍රකාශ කරන ඒවා විතරක් නෙමෙයි. මූල්‍යමය තොරතුරු විතරක් නෙමෙයි. මූල්‍යමය නොවන තොරතුරුත් වැදගත් වෙනවා. හිතන්න සංචාරක හෝටලයක් අපි ඉදි කරනවා කියලා. පරිසරයේ ලස්සනද නැද්ද කියන එක බොහොම අලංකාර පරිසරයක තමයි හෝටල් එක පිහිටලා තියෙන්නේ. අන්න වැදගත් වෙනවා සංචාරක ආකර්ෂණය සඳහා. ඒ වගේම ව්‍යාපාර ආයතනයක් පටන් ගන්නවා නම් ප්‍රධාන නගරයට තියෙන දුර යටිතල පහසුකම් හොඳින් තිබේද? අන්න ඒ වගේ මූල්‍යමය නොවන සාධකත් කෙරෙහිත් අපිට අවධානය යොමු කරන්න වෙනවා. හරි. අපේ පිටුවංක 4 15 ඉදිරිපත් කරනවා බලන්න. ඇල්බක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා මූල්‍යමය නොවන තොරතුරුද වැදගත් වේ. ගිණුම් වාර්තාවල ඉදිරිපත් කරන බොහෝ විට මූල්‍යමය තොරතුරු. මූල්‍යමය නොවන තොරතුරුද වැදගත් වේ. ඉහළ දක්ෂතාවයේ සේවක මණ්ඩලයක් ආයතනයේ සිටි. සේවක දක්ෂතාවය මුදලින් කියන්න බෑ. නමුත් ඒක වැදගත් තීරණ ගන්නකොට. ව්‍යාපාරයේ සපයන භාණ්ඩ පිළිබඳ ඉහළ මහජන ප්‍රතිචාර ඇත. ව්‍යාපාරය පාරිභෝගික ආකර්ෂක අලංකාර පරිසරයක පිහිටා ඇත. ව්‍යාපාරයේ සියලු යටිතල පහසුකම් සහිත ස්ථානයක පිහිටා ඇත. අපි හඳුනා ගන්නවා මූල්‍යමය නොවන තොරතුරු තීරණ ගැනීමට වැදගත් වෙනවා. හරි. දැන් බලන්න පිටුවක්ක 5 පුංචි කතාවක් වාට ඉදිරිපත් කරනවා. එක්තරා ව්‍යාපාරිකයෙක් සම්බන්ධයෙන් කතාවක් ඉදිරිපත් කරනවා. අපි කියමු බලන්නේ කතාව. රුපියල් ලක්ෂ 2ක මුදල් යොදා මිලින්ද විසින් මිලින්ද.com නමින් සංනිවේදන සේවා සපයන ආයතනයක් ආරම්භ කරන ලදී. මේ ව්‍යාපාරයට දාන සියලු තොරතුරු පහත පරිදි වාර්තා කරයි. ණය ගන්නු යා ණය පොතක ලියනවා. එයාගේ සේවාවන් ණයට ගන්න આવොත් එහෙම ණය පොතක ලියනවා. අපිට ගන්නු කටු මුදල් පොතක ලියනවා. ගනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු වෙනම පොතක වාර්තා කරනවා. වර්ෂ 2කට පසුව ගනුදෙනු කරගෙන ලද ප්‍රතිචාරය අනුව මිලින්දට ව්‍යාපාරයේ පුළුල් කිරීමේ අදහසක් ඇති වේ. මේ සඳහා රුපියල් ලක්ෂ 3ක මූල්‍ය අවස්ථාවක් මතු වූ අතර ඒ සඳහා බැංකු ණයක් ලබා ගැනීමට අදහස් කර ඇත. ණය ලබා ගැනීම සඳහා පසුගිය ආසන්න වසර 2කට අදාළ ගිණුම් වාර්තා අවශ්‍ය බව බැංකුව දන්වා ඇත. අන්න බලන්න පුතේ මිලින්ද.com ආයතනයේ බැංකුවේ ලෝන් එකක් ගන්න ගියාම බැංකුව කියනවා වාගේ ගිණුම් වාර්තා අරන් ඉන්න අවුරුදු 2ක අපිට අවශ්‍ය අවුරුදු 2ක ගිණුම් වාර්තා කියලා කියනවා. අන්න මිලින්ද.com හි ඇල්මක් දක්වන පාර්ශ්වයක් තමයි බැංකුව. මිලින්ද.com හි ගිණුම් වාර්තා මත තීරණ ගන්න පාර්ශ්වයක් තමයි බැංකුව. එහෙනම් ඇයි මේ මිලින්ද.com ආයතනය තමන්ගේ ගනුදෙනු ගිණුම් පොත්වල ලියන්න ඕනේ? තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීම සඳහා. ඒ තීරණ ගන්න පාර්ශවය වෙන්න පුළුවන් මිලින්ද අයිතිකරු. ඒ තීරණ ගන්න පාර්ශවය වෙන්න පුළුවන් මිලින්ද.com හි ගිණුම් වාර්තා දෙස බැලීමේ තීරණ ගන්න පාර්ශවය වෙන්න පුළුවන් මිලින්ද අයිතිකරු. බැංකුව ණය පහසුකම අනුමත කරන්න ගිණුම් වාර්තා ඉල්ලනවා. ඒක දිහා බලලා ණය පහසුකම දෙනවද නැද්ද කියලා තීරණය කරනවා. ඒ වගේම සේවකයෝ වෙන්න පුළුවන්. ඒ වගේම ගැනුම් කරුවෝ, සැපයුම් කරුවෝ වෙන්න පුළුවන්. මේ වගේ පාර්ශවයන් ගොඩක් මිලින්ද.com පිළිබඳව සැලකිල්ලෙන් ඉන්න පාර්ශවයන්, ඇල්මක් දක්වන පාර්ශවයන්. මිලින්ද.com හි ගිණුම් වාර්තා දෙස බැලීමෙන් තීන්දුව తీරන ගන්න පාර්ශවයන්. හරි. බලමු අපි එහෙමනම් ලියා ගන්න මිලින්ද.com හි මිලින්ද.com හි සිදුවන ගනුදෙනු වාර්තා කරන ප්‍රධාන හේතුව කුමක්ද? ටියුට් එකේ ලියා ගන්න. දෙවෙනි පේලිය ලියන්න. තීරණ ගැනීමට තොරතුරු සැපෙයි. තීරණ ගැනීමට තොරතුරු සැපෙයි. තීරණ ගැනීමට තොරතුරු සැපෙයි. මිලින්ද.com ආයතන පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන් කවුරුද? බලන්න ඉස්සරහින් අපි ලියමු. පිටු අංක 5 පහළ කෙළවරේ අයිතිකරු මිලින්ද අයිතිකරු ඊළඟ රෝලේ බැංකුව
ඊළඟ රෝලේ සේවකයින් ඊළඟට සැපයුම් කරුවන් ඊළඟට ගැනුම් කරුවන් සැපයුම් කරුවන් ගැනුම් කරුවන් අපි සඳහන් කළා ගිණුම් කරන්නේ මූලික කරුණ තමයි තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීම. කොහොමද මේ තොරතුරු සපයන්නේ අපි ගිණුම් වාර්තා හදලා. එන බලන්න පිටු අංක 6. පිටු අංක 6 සඳහන් කරනවා මේ ඇල්මක් දක්වන පාර්ශවයන් තීරණ වලින් ලබා ගන්න ප්‍රයෝජන මොනවද කියලා. මේ තොරතුරු වලින් ලබා ගන්න ප්‍රයෝජන මොනවද කියලා සඳහන් කරනවා. එන බලන්න පිටු අංක 6 මෙන්න ගිණුම් කරන තොරතුරු භාවිතයට ගන්නා පාර්ශවයන්, ඒ කියන්නේ ඇල්මක් දක්වන පාර්ශවයන්, කළමනාකරුවන්, ණය හිමියන්, ණය සපයන ආයතන, රාජ්‍ය ආයතන, ගනුදෙනුකරුවෝ, සේවකයෝ, කොටස් හිමියෝ. බලන්න ඉහත ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු අවශ්‍ය වීමට හේතු පහත පරිදි වේ. ඉහත ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු අවශ්‍ය වීමට හේතු පහත පරිදි වේ. අපි ලියා ගමු පුතේ එහෙමනම් කොටස් හිමියෝ, අයිතිකරුවෝ, ආයෝජකයෝ. ඒගොල්ලෝ ගිණුම් වාර්තා දෙස බැලීමෙන් ගන්නා තීරණ මොනවද? ලියා ගන්න එකක් යට එකක්. ආයෝජනයට ප්‍රතිලාභ හඳුනා ගැනීම. ආයෝජනයට ප්‍රතිලාභ හඳුනා ගැනීම. ආයෝජනයට ප්‍රතිලාභ හඳුනා ගැනීම. ඊළඟට පුතේ ආයෝජනයේ සුරක්ෂිත බව හඳුනා ගැනීම. 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 ඊළඟට ආයෝජනයේ විකිණිය යුතුද යන්න තීරණය කිරීම. ආයෝජනයේ විකිණිය යුතුද යන්න තීරණය කිරීම. ආයෝජනයේ විකිණිය යුතුද යන්න තීරණය කිරීම. ඊළඟට තවදුරටත් මුදල් ආයෝජනයේ යෝග්‍යතාවය තීරණය කිරීම. තවදුරටත් මුදල් ආයෝජනයේ යෝග්‍යතාවය තීරණය කිරීම. හරි. පුතේ එහෙමනම් බලන්න අපි කරන්නේ ගිණුම් කරන්නේදී තීරණ ගැනීම සඳහා තොරතුරු සපයන්න ගිණුම් වාර්තා හදන එක. මේ වාර්තා දෙස බැලීමෙන් ආයෝජකයා තමන්ගේ ආයෝජනයට ප්‍රතිලාභ ලැබිලාද? ආයෝජනය සුරක්ෂිතයිද? ආයෝජනය විකිණිය යුතුද? තවදුරටත් මුදල් ආයෝජනය කරනවාද? මේ විදිහේ ප්‍රයෝජන ලබා ගන්න. ඊළඟ අපිට තියෙනවා කළමනාකරුවෝ. කළමනාකරුවෝ ගිණුම් වාර්තා දෙස බැලීමෙන් දෛනික ව්‍යාපාර කටයුතු සැලසුම් කරනවා, අනාගත සැලසුම් සකස් කරනවා, අතීත තීරණවල නිවැරදිභාවය හඳුනා ගන්නවා. මොකද කළමනාකරුවෝ ගත තීරණවල ප්‍රතිඵල ටික මතුවෙන්නේ ගිණුම් වාර්තාවල. ගිණුම් වාර්තා දෙස බැලීමෙන් අතීත තීරණවල නිවැරදිභාවය හඳුනා ගන්න පුළුවන්. හරි අපි ලියමු එහෙමනම් කළමනාකරුවන් යටතේ දෛනික ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම. පළවෙනි එක දෛනික ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම. දෛනික ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම. දෙවෙනි එක අනාගත සැලසුම් සකස් කිරීම. අනාගත සැලසුම් සකස් කිරීම. අනාගත සැලසුම් සකස් කිරීම. හරි. පිටුවක හතේ බලන්න පුතේ ණය සපයන ආයතන නැත්නම් ණය හිමියෝ. ණය සපයන ආයතන. බැංකුවක් ව්‍යාපාර ආයතනයක ගිණුම් වාර්තා දෙස බැලීමෙන් ගන්න ප්‍රයෝජන.
දුන්න අය ආපසු අය කරගන්න පුළුවන්ද? තවදුරටත් ණය සැපෙන එක යෝග්‍යද? මේක බලා ගන්න පුළුවන් අපි හදන ගිණුම් වාර්තා දෙස වැඩි. ලියා ගන්න බැංකුව ගන්න නැත්නම් මූල්‍ය ආයතන ණය සැපෙන ආයතන ගන්න ප්‍රයෝජන. ණය ආපසු ගෙවීමේ හැකියාව හඳුනා ගැනීම. ණය ආපසු ගෙවීමේ හැකියාව හඳුනා ගැනීම. ණය ආපසු ගෙවීමේ හැකියාව හඳුනා ගැනීම. ඊළඟට තවදුරටත් ණය සැපීමේ යෝග්‍යතාවය තීරණය කිරීම. තවදුරටත් ණය සැපීමේ යෝග්‍යතාවය තීරණය කිරීම. තවදුරටත් ණය සැපීමේ යෝග්‍යතාවය තීරණය කිරීම. හරි. ඊළඟ පුතේ සේවක නැත්තම් වෘත්තීය සමිති ඇල්මක් දක්වන පාර්ශ්වයන් ලෙස ගිණුම් වාර්තා දෙස බලනවා. ගිණුම් කරන තොරතුරු දෙස බලනවා. සේවක නැත්තම් වෘත්තීය සමිති ගිණුම් කරන තොරතුරු දෙස බැලීමෙන් ප්‍රයෝජන ගන්නවා. මොනවද? රැකියා සුරක්ෂිතභාවය හඳුනා ගන්න, වැටුප් පරදක ලබා ගැනීමේ හැකියාව තීන්දුව කරන්න සේවකයෝ මේ ගිණුම් වාර්තා දෙස බලනවා. අපි ලියා ගමු. රැකියා සුරක්ෂිතභාවය හඳුනා ගැනීම. රැකියා සුරක්ෂිතභාවය හඳුනා ගැනීම. රැකියා සුරක්ෂිතභාවය හඳුනා ගැනීම. ඊළඟට වැටුප් වර්ධක ලබා ගැනීමේ හැකියාව. වැටුප් වර්ධක ලබා ගැනීමේ හැකියාව හඳුනා ගැනීම. වැටුප් වර්ධක ලබා ගැනීමේ හැකියාව හඳුනා ගැනීම. හරි. ඊළඟ පුතේ විවිධ රාජ්‍ය ආයතන මේ ගිණුම් වාර්තා දෙස බලනවා. ඇල්මක් දක්වන පාර්ශවයක් ලෙස රාජ්‍ය ආයතන ගිණුම් වාර්තා දෙස බලලා තීරණ ගන්න. මොනවද රාජ්‍ය ආයතන ගන්න තීරණ? විශේෂයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු නියමිත පරිදි ගෙවලාද කියලා බලා ගන්න ගිණුම් වාර්තා දෙස බලනවා. ඒ වගේම විවිධ රාජ්‍ය ආයතන රජයේ තීරණ ගන්න තොරතුරු අවශ්‍යයි. ඒව ගිණුම් වාර්තා වලින් ලබා ගන්න. අපි ලියමු. රාජ්‍ය ආයතන බදු ආදායම ගණනය කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීම. බදු ආදායම ගණනය කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීම. බදු ආදායම ගණනය කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීම. ඊළඟට විවිධ රාජ්‍ය තොරතුරු අවශ්‍යතා ඉටු කර ගැනීම. විවිධ රාජ්‍ය තොරතුරු අවශ්‍යතා ඉටු කර ගැනීම. විවිධ රාජ්‍ය තොරතුරු අවශ්‍යතා ඉටු කර ගැනීම. right. ඊළඟ බලන්න ගනුදෙනු කරුවා. අපේ ආයතනයේ බාහන මිලදී ගන්න පාර්ශවයන් ගනුදෙනු කරුවා. ගනුදෙනු කරුවන් ගිණුම් වාර්තා දෙස බලනවා. දැන් එතකොට පුතේ ගනුදෙනු කරුවන් ගිණුම් වාර්තා දෙස බලනවා කියලා. හිතන්න ඔයා සපත්තු කඩේකින් බාටා සපත්යක් ගන්න යනවා කියලා. DSI සපත්යක් ගන්න යනවා කියලා හිතමු. ඔයා ගනුදෙනු කරුවෙක් නේ එතකොට කස්ටමර් කෙනෙක් නේ. ඔයා සපත්යක් ගන්න කලින් කඩේ මුදලාගෙන් අහනවා කොහොමද පෙන්නන්න බාටා ආයතනයේ ගිණුම් වාර්තා. ඔයා බලනවද? ගිණුම් වාර්තා නැත්තම් මට සපත්තු එපා. එහෙම කියනවද? නැහැ. ඒතර මේ අපි සාමාන්‍ය පාරිභෝගිකයෝ ඒක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් මහා පරිමාණ ව්‍යාපාරික ගනුදෙනු වලට එළඹෙනකොට ඊ ආයතන පිළිබඳව හොයලා බලනවා. අපි ලොකු භාණ්ඩ ප්‍රමාණයක් ගන්න යනකොට මේ ආයතනයත් එක්ක අපි ගනුදෙනු කරන්න පටන් අරගෙන මේ ආයතනයට අපිට දිගින් දිගටම භාණ්ඩ සපයන්න පුළුවන් ද වෙයි? එච්චර මූල්‍ය ස්ථාවරත්වයක් මේගොල්ලන්ට තියෙනවද? ඒ කරුණු දැනගැනීම අවශ්‍යයි. ඒක බලන්න වෙන්නේ ගිණුම් වාර්තා තුළ. මහා පරිමාණ ගනුදෙනු වලින් තමයි ගිණුම් වාර්තා දෙස බලලා ගනුදෙනු කරුවෝ තීරණ ගන්න. හරි. ඒ වගේම
අපිට හඳුනා ගන්න පුළුවන් මහා පරිමාණ ගන්ධන වලදී සමහර භාණ්ඩාල විකරද්දී වගකීම් සහතික නිකුත් කරනවා. අපේ සැපයෙන් කරු අපිට වගකීම් සහතිකයක් දෙන්න. වගකීම් සහතිකයේදී කියනවා අපි හිතමුකෝ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් යානයක් මිලදී ගන්නවා කියලා. ගුවන් යානය මිලදී ගන්නකොට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වලට ගුවන් යානයේ සපයන ආයතනය කියනවා අවුරුදු 5ක් යනකම් අපේ එන්ජින් එකට වග කියනවා. මොනවා හරි දෝෂයක් වුණොත් අලුත් ගුවන් යානයක් දෙනවා. එහෙමනම් අපි බලන්න ඕනේ ඒ කියන කාර්ය ඉටු කරන්න ඒගොල්ලන්ට ශක්තිය තිබේද කියලා. වගකීම් සහතික ඉටු කිරීමේ හැකියාව හඳුනා ගන්න ගිණුම් වාර්තා දැස බලනවා අපි. එච්චර මූලික ශක්තියක් තියෙනවද? ඒක ගිණුම් වාර්තාවෙන් පේනවා. හරි අපි ලියමු පොතේ ගන්ධන කරුවන් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඇල ඉරක් සේවාවන් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඇල ඉරක් සේවාවන් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඇල ඉරක් සේවාවන් අඛණ්ඩව ලබා ගැනීමේ හැකියාව හඳුනා ගැනීම අඛණ්ඩව ලබා ගැනීමේ හැකියාව හඳුනා ගැනීම අඛණ්ඩව ලබා ගැනීමේ හැකියාව හඳුනා ගැනීම ඊළඟට නිකුත් කර ඇති වගකීම් සහතික නිකුත් කර ඇති වගකීම් සහතික නිකුත් කර ඇති වගකීම් සහතික ඉටු කිරීමේ හැකියාව හඳුනා ගැනීම නිකුත් කර ඇති වගකීම් සහතික ඉටු කිරීමේ හැකියාව හඳුනා ගැනීම නිකුත් කර ඇති වගකීම් සහතික ඉටු කිරීමේ හැකියාව හඳුනා ගැනීම හරි එහෙනම් පුතේ නැවතත් අපි අද දවසේ සාකච්ඡා කරපු කරුණු ගැන අවධානය යොමු කළොත් ගිණුම්කරණය කියලා අපි හඳුනාගන්නේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීමේ විෂය. කොහොමද මේ තොරතුරු සංනිවේදනය කරන්නේ? ගිණුම් වාර්තා හදලා. ඒ ගිණුම් වාර්තා දැස බැලීමෙන් ඇල්මැති පාර්ශවයන් විවිධ ප්‍රයෝජන ගන්නවා කියලා අපි සාකච්ඡා කළා. හරි. අපි දැන් අද දවසේ ඉගෙන ගන්න විෂය කරුණු ටික අවසන් කිරීම සඳහා අද දවස අවසන් කිරීම සඳහා පිටුවක් අට කෙරෙහි අවධානය යොමු කරමු. ගිණුම්කරණයේ නිර්වචනයන් කීපයක් ඉදිරිපත් කළා. විවිධ ආයතන හා සංවිධාන අපේ විෂය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කළා. කවුරු කොහොම නිර්වචන ඉදිරිපත් කළා? ගිණුම්කරණය මගින් වෙන්නේ කුමක්ද? ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. හැම නිර්වචනයකින්ම කියවෙන්න ඕනේ තොරතුරු සැපයීම කියලා. ඒ නිසා මේ විවිධ ආයතන පුද්ගලයෝ ඉදිරිපත් කරලා තියෙන ගිණුම්කරණ නිර්වචන ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න පුළුවන් accounting definitions කියලා. එහෙම නිර්වචන ලැබෙනවා. කවුරු කොහොම නිර්වචන ඉදිරිපත් කළත් ඒවා පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මොකක්ද ඔයා දැනගන්න ඕනේ ගිණුම්කරණය කියන්නේ කුමක්ද කියලා. ගිණුම්කරණය කියන්නේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයට අදාළ වන ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය. ඕකට දැනගන්න ඕනේ. හරි. ඒතර අපේ ගුරුවත් පොතේ තියෙන නිර්වචන දෙකක් වාට ඉදිරිපත් කරනවා. එකක් මේ ඇමරිකානු ගිණුම්කරණ සංගමයේ ඉදිරිපත් කරලා තියෙනවා. අනිත් එක ඇමරිකානු සහතිකලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය ඉදිරිපත් කරලා තියෙනවා. මේ දෙකේම කියවෙන්නේ පුතේ හොඳට වා කියවලා බලන්න. තොරතුරු සංනිවේදනය තමයි ගිණුම්කරණය. තොරතුරු ප්‍රොජෙක්ට් ගන්නා පාර්ශවයන්ට විනිශ්චය කිරීමටත් තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ, මැනීමේ හා සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය කියලා ඇමරිකානු ගිණුම්කරණ සංගමය ඉදිරිපත් කරලා තියෙනවා. ඇමරිකානු සහතිකලත් රාජ්‍ය ගණකාධිකාරීගේ ආයතනය ආර්ථ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගනුදෙනු හා සිද්ධීන් සුවිශේෂී ආකාරයකට මුදල් මාධ්‍ය උපයෝග කරගෙන සටහන් කිරීමේ, වර්ග කිරීමේ, සාරාංශ කිරීමේ හා එම ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම්කරණය කියලා ඉදිරිපත් කරනවා.
හරි. දැන් බලන්න පුතේ පාඩ ඉදිරිපත් කරනවා මේ ඉන්ටර්නෙට් වල අපි accounting definitions කියලා සර්ච් කරාම අපිට ලැබෙන නිර්වචනයක්. ඒක මම ඉංග්‍රීසියෙන්ම දීලා තියෙනවා. බලන්නකො මම අද දවසේ උගන්වපුවා මේකත් එක්ක සම්බන්ධ කරන්නකො. කියවන්න පුතේ පිටු අංක 8 accounting measures the results of an organization's economic activities and conveys this information to a variety of users including investors, creditors, managers, lenders and government institutions. එමනම් බලන්න accounting measures the results of an organization's economic activities and conveys this information to a variety of users including investors, creditors, managers, lenders and government institutions. හරි මොකද්ද මේ කියන්නේ? කිනුම්කරණේ මනිනවලු accounting measures the results of an organization's economic activities. ආයත සංවිධානයක ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ගිණුම්කරණය මගින් මනිනවා. Results of an organization's economic activities and conveys සහ සංනිවේදනය කරනවා convey ආයතනික ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල මැනලා ඒව සංනිවේදනය කරනවා conveys this information ඒ තොරතුරු සංනිවේදනය කරනවා අන්න බලන්න තොරතුරු සැපයීම conveys this information මේ තොරතුරු සැපයීම convey කරනවා conveys this information to a variety of users අන්න ඇල්මක් දක්වන පාර්ශවයන් variety of users ඇල්මක් දක්වන පාර්ශවයන් තමයි කවුද ආයෝජකයෝ ණය හිමියෝ කළමනාකරුවෝ ණය සපයන ආයතන රාජ්‍ය ආයතන ඉතින් ඔය ඉංග්‍රීසියෙන් තියෙන්නේ ඕක මම මේ කියපු කාරණේම තමයි කළමනාකරුවෝ ආයෝජකයෝ ණය සපයන ආයතන ණය හිමියෝ රාජ්‍ය ආයතන වගේ භාවිතා කරන්නන්ට ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු සංනිවේදනය කිරීම තමයි ගිණුම්කරණයෙන් කරන්නේ. එන accounting measures the results of an organization's economic activities and conveys this information to variety of users including investors, lenders, government institutions, creditors වගේ කට්ටියට. හරි. අපි දැන් පුතේ උදේ ඉස්සරහින් ලියාගමු එක translate කරලා ලියා ගන්න. අපි ලියමු මෙහෙම ආයතනික ආර්ථික ක්‍රියාකාරම් වල ප්‍රතිඵල මැනීම සහ ආයතනික ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල මැනීම සහ ආයතනික ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල මැනීම සහ ආයතනික ආර්ථික ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල මැනීම සහ ඉම තොරතුරු ඉම තොරතුරු ආයෝජකීන් කමා ණය හිමියන් කළමනාකරුවන් ණය සැපයුම්කරුවන් සහ රාජ්‍ය ආයතන යනාදී භාවිතා කරන්නන් වෙත සංනිවේදනය
භාවිතා කරන්නන් වෙත සංනිවේදනය ගිනුම් කරණය මගින් සිදුවේ. ගිනුම් කරණය මගින් සිදුවේ. හරි. පුතේ එහෙනම් අපි අපේ විෂයේ මූලික හඳුනා ගැනීමක් ඔන්න අපි අද කළා. ඔයා ඔය සටහන හොඳට අවබෝධයෙන් කියවන්න. අපේ විෂය ගණන් හදන විෂයක් වුණාට මේ තියරි කරුණු මූලික හඳුන්වා දීම තමයි මේ නිබන්ධනයේදී කරන්නේ. මේක ගණන් හදන විෂයක් වුණාට පුතේ බය වෙන්න එපා. බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් අපිට දැනුම ලබා ගන්න පුළුවන්. හදිස්සි නැතුව, කලබල නැතුව විෂය කරුණු ටික අපි ඉගෙන ගන්න. හරි. මම නැවතත් ඔයාලට මතක් කරනවා තමන් ගැන විශ්වාසයෙන්, තමන්ගේ හැකියාව ගැන හොඳට විශ්වාස කරමින් වැඩ ටික කරන්න. මම මගේ රාජකාරිය හොඳින් ඉටු කරනවා. ඔයා ඔයාගේ රාජකාරිය හොඳින් ඉටු කරා. එහෙනම් පුතේ මේ මාතෘකාව මෙතන සිට ඉදිරියට අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. ආයුබෝවන්.